අපට වැරදුනේ කොතනද? අද අපි මේ කාරණය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ මෙරට පුරාවිද්‍යා ශ්‍රේෂ්ඨයේ සිය නම සනිටුහන් කළ අවස්ථා දෙකකදී පුරාවිද්‍යා කොමසාරි ජෙනරාල්වරයා ලෙස කටයුතු කළ ඒ වගේම මේ මොහොතේ අද කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ආචාර්ය සෙනරත් දිසානායක මැතිතුමා. අපි තාම ගෞරවයෙන් සඳ ටීවී නාලිකාව වෙනුවෙන් එතුමා පිළිගන්නවා. අයබෝවන්. සෙනරත් දිසානායක, ඔබේ නම ටිකක් බොහෝ අවස්ථාවලදී වැඩියෙන් කියවන කාලයක් තිබුණා. කෙසේ වුවත් අපි මේ සාකච්ඡාවේ ඉදිරි පියවර තබන්නට කලින් කැමති හංගුරංකිත ඉතිහාසයට යන්නට ඔබේ අංගුරංකිත පරිසරය සහ අධ්‍යාපන ලැබපු පාසල් පිළිබඳව පොඩි හැඳිනීමක් කළොත්. මම නුවරින් කිලෝමීටර් 25ක් විතර දුර ස්ථානයක අපේ හඟුරංකිත ග්‍රාමයේ තියෙන තාම පිටිසර ගම් ප්‍රදේශයක්. එහි මාදන්වල කියන ගමේ තමයි මම උපන්නේ. ඉතින් අපේ විශේෂම පුරාවිද්‍යාව විෂය මගේ වෘත්තීය ජීවිතය සඳහා තෝරා ගැනීමේදී මම හිතන්නේ මේ ප්‍රදේශයේ තියෙන පසුබිම මට ලොකු පිටිවහලක් වුණා කියලා හිතනවා. මොකද අපි ප්‍රදේශේ ගොඩාක් මේ පෞරාණික නටබුන් වලින් ආඩ්‍ය ප්‍රදේශයක්. මගේ පියත් ඊටාම ආදරය කළ පුරාවස්තු වලට එතුමා විදුහල්පතිවරයෙක්. ඉතින් මම හිතන්නේ මගේ පියාගේ ආభాෂයත් මට මේ සායන කරන්න ලැබුණා පුරාවිද්‍යාව වගේ විෂයක් ඉගෙන ගන්න. මොකද මම සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළ මම හැදෑරුවේ විද්‍යා විෂයන්. නමුත් අවසාන මොහොතේ මම මාස 3කට විතර පෙර උසස් පෙළට මම ඒකෙන් කලා විෂය දාරට ආවා. මොකද මම කලා විෂය දාර තෝරාගත්තේම මගේ පියාගේ තියෙන අවශ්‍යතාවයටත් ඒ වගේම ඇවිටිල්ලටත් ඒ වගේම මගේ උනන්දුවත් නිසා කලා විෂය ධාරාව මේ තෝරාගෙන විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා විෂය හදාරන්න ගත්තා. ඉතින් මම ඇත්තටම මේ විෂය තෝරාගන්නේ බොහොම පරණ දිනයක. දැන් අපි දන්නවා ගොඩක් වෙලාවට විෂයක් අපි තෝරාගන්නේ විශ්වවිද්‍යාලයට ප්‍රවේශය සැලසෙන උසස් පෙළ විභාග මට්ටමේදී. නමුත් මම මේ විෂය ගැන උනන්දුවක් දක්වන්න ගත්තේ 8 වගේ පන්තිවල ඉඳන්. ගොඩක් ඒ කාලේ පියාගේ තිබුණ ඉතාම කුඩා ලයිබ්‍රරි එකක්. මම ඔහුගේ පුස්තකාලේ තියෙන පොත් අපි මේ කියෙව්වා. ඒ වගේ මේ පාසල් වල තියෙන පුස්තකාලවල පුරාවිද්‍යා විෂය සම්බන්ධ තියෙන පොතපත් අපි පරිශීලනය කළා. මේක තමයි සාමාන්‍යයෙන් මම මේ විෂය පැත්තට හැරෙන්න තියෙන එක ප්‍රධාන හේතුවක්. ඊට අමතරව අපි මේ පාසල් නිවාඩු කාලවල පුරාවිද්‍යා ස්ථාන වලට ගියා ගොඩක්. ඔය මගේ පියා නිතරම සංවිධානය කළා අවුරුද්දට 3 පාරක් විවිධ පුරාවිද්‍යා ස්ථාන වලට යන මේ අධ්‍යාපන චාරිකා. මේ අධ්‍යාපන චාරිකත් ඇත්තටම අපි මේ පෞරාණික උරුමයට ආදරය කරන්න අපි ගොඩක් පෙළඹෙව්වා. ඒ අපි දැන් අද අපි යනකොට ගොඩක් වෙනස් ජීවිතයක අපි අධ්‍යාපන චාරිකාවලදී ගත කළේ. අපිම ආහාර පිස ගන්නවා. අපි කොහේ හෝ ස්ථාන අපි සමාජලාට මේ පුරාවිද්‍යා ස්ථානම ඉලක්ක කරගෙන නෙවෙයි යන්නේ. අපි සෞන්දර්ය පාරිසරික සෞන්දර්ය අපි රස විඳිනවා. කැලේක කොහේ හරි මේ කැම්ප් බීම පිස ගන්නවා. සමහරට නාන ස්ථානයක් තමයි ගොඩක් වෙලාවට කැම්පසින්ට සුදුසු ස්ථානයකට අපි ඒ කාලේ සැලකුවේ. මේ වගේ ඉතින් ඇත්තටම මේ අපේ ජීවිත විවිධත්වයක් තිබුණා ඒ කාලේ. ඒ වගේම මම හිතන අපිට ලොකු විවේකයක් ලැබුණා ඒ කාලේ දරුවන් හැටියට. අපි විවේකයේ භුක්ති විඳින්න අද වගේ මේ ටියුෂන් පන්ති ඒ වගේම රූපවාහිනී මාධ්‍ය වගේ දේවල් අපේ ජීවිතේට හරස් වුණේ නැහැ. අපි පාසල් අධ්‍යාපනය නිම කරාම අපිට අපේ ගමේ ඕන තැනක අපිට යන්න නිදහස තිබුණා. දැන් වගේ අපි දන්නවා දැන් මේ සමහර දරුවෙක් ඊළඟට යනකොටත් අල්ලපු ගෙදරට යනකොටත් දෙමාපියෝ කැමති නැහැ. මොකද ඒ වගේ ඒකේ එක්තරා ආකාරයෙන් ගත්තාම
හොඳ දෙයක් සහ නරක දෙයක් කියන දෙකම තියෙනවා. ඉතින් අපේ කාලේ මේ වගේ සීමා තිබුණේ නැහැ. අපි ඕනම මේ පාසල වුණාම අපේ වටේ ඉන්න ගෙවල් වල දරුවෝ අපි ඔක්කොම එකතු වෙලා ක්‍රීඩා කරනවා. සමහරට ඔය ලඳු වල ඇවිදින්න යනවා. පුරාවිද්‍ය ස්ථාන වල ඇවිදින්න යනවා. මේ වගේ අපේ මේ කුඩා කාලේ අපි ගොඩක් වෙලාවට පරිසරය සමග ජීවත් වුණා. ඔය කෙටියෙන්ම කිව්වොත් සෙනරත් දිසානායක මහත්මයා හැදුනේ වැඩුනේ ඊටාම නිදහස් සාමකාමී පරිසරයක. එහි ආර්ථික නිදහස තිබුණා, එහි සමාජීය නිදහස තිබුණා, එහි සංස්කෘතික නිදහසක් තිබුණා. මම හිතන්නේ එය එක්තරා කාලයක මේ වැඩිහිටියන් ලැබපු වාසනාවක්. අද ඔබ මේ මොහොතේ මාත් සමග සාකච්ඡාවට වාඩි වෙද්දී මේ රටේ ජනතාව විශාල පීඩනයකට ලක් වෙලා ඉන්නේ. ඔබ විඳපු ඒ ආර්ථික සහ සමාජීය නිදහස, ඔබට අත්විඳින්න ලැබුණු ඒ නිදහසේ පරිසරය සමහර විට අද ඉන්න දරුවන්ට ලැබෙන්නේ නැහැ. අනාගත පරපුරට සමහර විට ඒ අවස්ථාවත් නැති වෙන්නට පුළුවන්. අපි වර්තමාන තත්ත්වය ගැන කතා කරලා අපි බලමු ඔබේ රාජකාරී පරිසරයට යන්නට. වර්තමාන තත්ත්වය පිළිබඳ ඔබේ පුද්ගලික මතයක් තිබෙනවා නම් අපි කැමති දැනගන්න. මං හිතන්නේ අපිට මේ වැරදුනේ දැන් මේ මෑත කාලේ නෙවෙයි. ඇත්තට මේ අපි මේ දේශපාලන සංස්කෘතිය හොදාපාලුව සිද්ධ වුණේ අපි නිදහසෙන් පස්සේ කියලා මගේ නම් අදහස. මොකද ඕනම දියුණු රටක ඒ වගේම මේ අපිට ආසන්න ඉන්දියාවේ පවා ඕනම ප්‍රධාන විෂයකට සම්බන්ධ තියෙන ජාතික ප්‍රතිපත්තිය. කවදාවත් අපිට ජාතික ප්‍රතිපත්තියක් තිබිලා නැහැ. මං හිතන්නේ අපි පටන් ගන්න ඕනේ එතනින්. මොකද අපි කාර්යයක් කරනකොට අපිට ඒකට සැලැස්මක් ඕනේ. අපිට ඉබාගාතයේදී කරන්න බෑ. ඉතින් අපි පටන් ගන්න ජාතික ප්‍රතිපත්ති කියන තැනින්. හැබැයි මේ ජාතික ප්‍රතිපත්ති කියලා ඡන්දයකට පෙර ආතුව ওই පිටු 10ක 15ක 20ක ලියවිල්ලක් හැම පක්ෂයම වගේ කඩලියට ගේනවා. ඉතින් ඒ වගේ ජාතික ප්‍රතිපත්ති දැන් උදාහරණයකට පුරාවිද්‍යාව අපි මේ සෞභාග්‍ය දක්වන වගේ එක වාක්‍ය දෙකක් තියෙනවා පුරාවිද්‍යාව ගැන. පුරාවිද්‍ය ස්ථාන 1000ක් මේ සංරක්ෂණය කරනවා. නැගිනිර උරුමය ආරක්ෂා කරන්න ජනාධිපති කාර්ය සාධන බලකායක් ආරම්භ කරනවා. ඉතින් මම හිතන්නේ මේ ජාතික ප්‍රතිපත්ති කියන මොකක්ද කියන එක තේරුම් අරගෙන නැහැ ගොඩක් අය. ඒක එක්තරා ආකාරයක සංකීර්ණ ලියවිල්ලක්. ඒකේ රටක යම් මාංශයක් අපි හිතමු අධ්‍යාපනය ඉල ගත්තොත් එහෙම අධ්‍යාපනයේ දේශීය අතර ගැලපෙන විදිහට කොහොමද සකස් කරන්නේ? ඒ වගේම ඒවයි ප්‍රමිතිය මොකක්ද? අපේ කාර්යවකවන් මොනවද? අපි ඉලක්ක මේ අධ්‍යාපනය තුලින් ඉලක්ක කරගන්නේ මොන වගේ ප්‍රජාවක්ද? ඔවුන්ට මේ ඒ සඳහා රජයක් හැටියට දෙන දිරිදීම් සහ වරප්‍රසාද මොනවද? ඒ වගේම අනුබල දීම් මොනවද? මේ වගේ අධ්‍යාපන ප්‍රතිපත්ති එක්ක නිතාම සංකීර්ණ ලියවිල්ලක්. ඔබ කියන ප්‍රතිපත්ති අපේ රටේ කියන්නේ ජාතික ප්‍රතිපත්ති හැදෙන්නේ නැත්තේ දේශපාලකයන්ගේ වරදක්ද මොකක්ද එතන අඩුපාඩුව? නෑ ප්‍රතිපත්ති සම්පාදකව ඇත්තම පාර්ලිමේන්තුවනේ. ප්‍රතිපත්ති සම්පාදකයන් පාර්ලිමේන්තුව. ඉතින් පාර්ලිමේන්තුවේ තියෙන ලොකු වයිකීමක්. හැබැයි මම ඔවුන්ට පමණක් මේ චෝදනාව කරන්නේ නැහැ. මොකද දේශපාලනඥයෝ කියන්නේ ගොඩක් වෙලාවට මහ ජනතාව නියෝජනය කරන්න පාර්ලිමේන්තුවට එන සමහරලාට තමන් අමාත්‍යවරයෙක් හැටියට පත් වුණොත් ඒ තමන්ගේ විෂයපතය ගැන මූලික අවබෝධයක් නැති කෙනෙක් තමයි කොට සමහරලාට ඉන්නේ දේශපාලනඥයෙක් නමින්. නමුත් අමාත්‍යාංශයේ අනිකුත් නිලධාරීන්ගේ ආයතන වල අනිකුත් නිලධාරීන් සමාජයේ විෂයානුබද්ධව කටයුතු කරන අය. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ විෂයානුබද්ධ නිලධාරීන්ගේ මඟ පෙන්වීම දේශපාලනඥයට අවශ්‍යයි. ඉතින් මම හිතන්නේ ඒක උනේ නැහැ. ඒකත් අපිට වුණු ලොකු වැරදීමක්. ඒ මඟ පෙන්වීම ලැබුණේ නැහැ. හැබැයි මේකෙන් අර දේශපාලනඥයන්ට තමන්ගේ වයිකීමෙන් මිදෙන්න බෑ මේ කතාව කියලා. මොකද ඔහු ගොඩක් වෙලාවට දැන් මගේ සාමාන්‍යයෙන් අත්දැකීම අපේ විෂයට දැන් මම පුරාවිද්‍යාව කියලා ගත්තොත් එහෙම පුරාවිද්‍යාව විෂය ගැන ගැඹුරු දැනුමක් තියෙන දේශපාලනඥයෙක් මට කවදාවත් හම්බෙලා නැහැ. ඒ වගේ මේ ගැඹුරු දැනුමක් තියෙන අමාත්‍යාංශ ලේකම්වරයෙකු අතිරේක ලේකම්වරයා මට හම්බෙලා නැහැ.
ඒක අපේ ආයතනයකට අපේ ආයතනයේ දැනුම සීමා වුණා. එතකොට මේ ගොඩක් වෙලාවට මගේ අත්දැකීම දේශපාලනඥයන් එක්ක ඔවුන් සමහර ඔවුන් ඇත්තටම මම සාමාන්‍ය විශ්වාස කරනවා අමාත්‍යාංශයකට එන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඒ වගේම දේශපාලනඥයන් නියෝජ්‍ය ඇමතිවරයා අපේ ආයතන අධ්‍යයනය කරන්න ඕනේ. එහෙම අධ්‍යයනය කිරීමෙන් තොරව මේ ආයතන මෙහෙවන්න බෑ. අඩු ගානේ පුරාවිද්‍යාව කියන වචනේ අදහසවත් දැනගන්න ඕනේ. ඉතින් අපි ඒ වගේ අවස්ථා සංවිධානය කරනවා. අපි දැන් නිතරම පුරාවිද්‍යා ශේෂ්ඨ අපි මේ දවසක දෙක දවස් තුනේ වැඩමුළු සංවිධානය කළා. ඉතින් අපි දේශපාලනඥයන් ආරාධනා කරා. අපේ අමාත්‍යාංශවල ඉහළ නිලධාරීන්ට අපි ආරාධනා කරා. ඔවුන් අර පොල් තෙල් පහන දැල්වලා ඉතින් යනවා. අර එකම දේශනයකට සවන් දෙන්නේ. ඒ වගේ ඔවුන්ට අපි දැක්ක දේ තමයි ඔවුන්ට මේ විෂයන් ගැන මේ හදාරන්න ඕනකමක් අවංක ඕනකමක් තිබුණේ නෑ. ඇත්තටම දැන් මේ ඔබ ඊටාම වැදගත් කාරණයක් මේ මතු කරන්නේ. මේ දේශපාලනඥයන් කියන කොට්ටාසය සම්බන්ධයෙන් මේ රටේ ජනතාව මං හිතන්නේ වැඩිම අප්‍රසන්න භාවයට සහ පිළිකුල දක්වලා තියෙන මේ යුගයේ. ඒක ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා. ඒක පක්ෂ ભેදයක් නැතුව මේ රටේ දේශපාලන සම්බන්ධයෙන් පොදු ජනතාවගේ ලොකු විරෝධයක් තිබෙනවා. දැන් ඔබ කියන කාරණේත් හරි වැදගත්. ඒ කියන්නේ ඔවුන් මේ දෙයක් ඉගෙන ගන්නට තමන්ගේ විෂය සම්බන්ධයෙන් තමන්ට පැවරෙන වගකීම නිසියාකාරව ඉෂ්ට කරන්න තරම් සුදුසු මානසිකත්වයේ නැහැ කියන කාර්යය තමයි ඔබ පෙන්වු කරන්නේ. ඔව් ඇත්තටම මේ නෑ ඒක අනිත් පැත්තෙන් මෙහෙමයි. දැන් සමහරවිට මේ අපි අමාත්‍යවරුන්ගේ පැත්ත ගත්තොත් අමාත්‍යවරුන්ට ආසන්නෙන් හරි යන විෂයන් පිළිබඳව උන්ට දැනුමක් තියෙන්න පුළුවන් නේ. සමහරට සෞඛ්‍ය අමාත්‍යාංශය ගොඩක් වෙලාවට සුදුසුයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයෙකුට. ඒ කියන්නේ සමහරට වෛද්‍යවරයෙකුට. ඉතින් ඒ වගේ සමහරවිට මේ තෝරලා බෙල්ල ගත්තොත් ඒ වගේ නැතුව මේ දේශපාලනඥයන් හැටියට සමහර ආයතන බාර දෙන්න ඕන දැනුම තියෙන පිරිසක් ඉන්න පුළුවන්. නේද? මෙහෙම පුරාවිද්‍යාව සම්බන්ධයෙන් උපාධියක් හෝ පුරාවිද්‍යාව සම්බන්ධයෙන් වැඩිදුර ඉගෙන ගත්ත අයෙක් ඒ අමාත්‍ය මණ්ඩලේ නොතිබෙන්න පුළුවන්. හැබැයි ඔබතුමා යෝජනා කරන්නේ උමනාවක් තිබෙනවා නම් ඇමතිකම ගත්තට පස්සේ විෂය සම්බන්ධයෙන් යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන් කියලා. අවබෝධය ලබා ගැනීමත් එක්ක මම මේ රාජ්‍ය නායකයෙක් පැත්තෙන් කතා කරන්නේ. ඔවුන්ට ආසන්න මේ ගැන යම් දැක්මක් තියෙන සමහරට තමන් ඇමති මණ්ඩලය හැටියට නම් කරන පිරිස අතර පුද්ගලයෙක් ඉන්න පුළුවන් ඉතිහාසය කරපුනේ. සමහරට මේ මොකක් හරි වගේ උරුමය සම්බන්ධයෙන් යම් උනන්දුවක් තියෙන කෙනෙක් ඉන්න පුළුවන්. එහෙම අපි ඕන තරම් පාර්ලිමේන්තුවේ දැක්කම අපි ගත්තම දකින්නවා පොතපත කියවන. ඉතින් එහෙම ආසන්නයෙන් හෝ තෝරන්න ඒ කියන්නේ මේකට ආසන්නයෙන්ම සුසු කෙනා හෝ තෝරන්න කවදාවත් එම උත්සාහයක් නැහැනේ. කවුරු හරි මේ ඇහැ පියාන මේ එක අමාත්‍යාංශ කවුරු හෝ කෙනෙකුට දෙනවා කියන එක වෙනුවට විය යුත්තේ අඩුම තරමින් ඔහුට යම්කිසි මේ විෂයට සම්බන්ධකමක් තියෙනවා. වචන වලට කිව්වට මේ විද්‍යාත්මක කැබිනට් එකක් පත් කරනවා කිව්වට කවදාවත් වෙලා නැහැ. හොඳයි සෙනත් දිසාන මැතිතුමනි, ඔබ දෙවතාවක් මෙරට පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරල් වලස කටයුතු කරනවා. එක් අවස්ථාවකදී ඔබට යන්න වෙනවද අයින් කරනවද මොකද උනේ? නෑ මම දැන් ඇත්තටම මේ ප්‍රශ්නය මතුවෙන්නේ අමාත්‍යවරයෙකුට හිටපු ඔහුගේ තියෙන මේ අපිට ක්‍රියාත්මක කළ නොහැකි යම් නියෝග කීපයක් දීමේදී ඇතිවුණු මතභේදකාරී වාතාවරණයන් උඩ. නියෝග කියන්නේ මොනවද සාමාන්‍යයෙන් කියන්නේ? පුරාවිද්‍යාව සම්බන්ධයෙන්ද, කියන්නේ මොනවා හරි කැණීම් සම්බන්ධයෙන්ද, එහෙම නැත්නම් පරිපාලන සම්බන්ධයෙන්ද? ඒ හැම පැත්තෙම වගේ දැන් එක අවස්ථාවක් පුරා විද්‍යාත්මකව මේ කල්පනා කළොතින් එක වතාවක් ඔහු මට උපදෙස් දෙනවා සීගිරි ආසන්න තියෙන කළුදිය පොකුණු කියන සංඝාරාමයක විශාල සංඝාරාමයක් පැරණි ගල්ලෙන් විශාල සංඛ්‍යාවක් තියෙනවා. මේ ස්ථානය අර ගල්ලෙන් හෝටල් කාමර බවට පරිවර්තනය කරන්න. පැරණි මේ කටාරම් කොටලා සෙල්ලිපි තියෙන ගල්ලෙන් ගොඩක් ඒවා. මේවා මේ අනුරාධපුර ව්‍යාපාරිකයෙකුට මේවා හෝටල් කාමර බවට පරිවර්තනය කරලා උන්ට මේ භූමිය පවරා දෙන්න. මේකයි පුරාවිද්‍යා රක්ෂිතයක්. ඉතින් ඒ වෙලාවේ මේ අමාත්‍යවරයාට මම පැහැදිලි කරා බොහොම පැහැදිලිව මේ වගේ දෙයක් අපිට කරන්න බෑ නීතිය හැටියට. අනිත් මේ ක්‍රියා මේ ලෙන් කුටි මේ වගේ නූතන මේ අවශ්‍යතාවලට යොදා ගන්න බෑ. මේවා සම්පූර්ණ මේ
ලෙනේ තියෙන පෞරාණික වටිනාකම තියෙන ලෙනේ භූමියක්. දැන් ගොඩක් ගල්ලෙන් වල බිම ප්‍රාග් ඓතිහාසික අවශේෂ තියෙනවා. ඒක අපි දන්නවා. ඒ වගේම දැන් අපි ගණන් හදලා තියෙනවා ලංකාවෙම මේ ලෙන් පස් තියෙන ලෙන් වල ඔක්කොම වපසරිය එකතු කරගත්තොත් තියෙන අක්කර 2.5යි. ප්‍රාග් ඓතිහාසික නිදි තියෙන. ඉතින් අපිට එක ලෙනක් අහිමි වෙනවා කියන්නේ ඒක පුරාවිද්‍යාත්මක ලොකු හානියක්. ඉතින් මම මේ කාරණේ තේරුම් කරලා දුන්නා. නමුත් ඔහු මේ ගැන මීට සම්බන්ධ වෙන්න ඕනකමක් තිබුණේ නැහැ. ඒ අවස්ථාවේ මට නියෝග කරනවා නෑ මේක මගේ නියෝග ක්‍රියාත්මක කරන්න නැත්තම් මට වෙනත් අධ්‍යක්ෂකවරයෙක් මගේ නියෝග වලට නැමෙන වෙනත් අධ්‍යක්ෂකවරයෙක් පත් කරගන්න සිද්ධ වෙනවා කියන කාරණේකින් මම ඉතින් ඇත්තටම මම ප්‍රතිචාර කරනවා. මම කියන ඔහුට මේ හරියක මේ මට මේක කරන්න බෑ. නමුත් ඔබතුමා හිතන ආකාරයට අධ්‍යක්ෂකවරයෙක් කෙනෙක් පත් කරගත් ගැනීම ගැන මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ කියලා. ඒකෙත් තමයි තීන්දුවක් ගන්නේ මාව මේ සංචිතයට තල්ලු කරන්න. මම සංචිතේ ඉන්නවා අවුරුදු 2කමාරක්. මොකද කැබිනට් මණ්ඩලයට මේ මාව ඇත්තටම යෝජනා කරන්න ඉවත් කරන්න. නමුත් ඒකට හිටපු ජනාධිපතිතුමාගේ සහ වෙනත් කීප දෙනෙක් මැදිහත් වීම නිසා මාව රැකියාවෙන් පහ කරන්නේ නැතිව සංචිතයට ගාල් කරනවා. මෙහෙම යහපාලන ආණ්ඩු සමයේද ඕනේ? යහපාලන ආණ්ඩු සමයේ ඇත්තට මේ කාලේ මේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ රජය මේ සිද්ධ වුණේ. ඔව්. ජනාධිපතිවරයාට හිටියේ සිරිසේන මැතිතුමා. මේ කාර්යය මට මේ සිද්ධිය මුණ දෙන්න සිද්ධ වුණේ. ඇමතිවරයාට විදිහට අක්ලිබ් රාජ් කාර්යවසම්. ඒත් එක්ක තවත් ප්‍රශ්නයක් එනවා අපිට මේ අපි දන්න මේක මේ අක්ලිබ් රාජ්‍යම වණක් මේක කොටු කරන්නත් බෑ. ගොඩක් වෙලාවට මේ අමාත්‍යවරයෙක් අපේ ප්‍රධානියා හැටියට මේ සේවයට එක් වුණාම වෙන දෙයක් තමයි ගොඩක් අය උත්සාහ කරන්නේ කාට හරි මේ රැකියා කීපයක් දීලා අමාත්‍යාංශ රැකියා ගාණක් උත්පාදනය කරලා ඒක දීමේ සටනක තමයි ආපු දවසේ ඉඳන් යෙදෙන්නේ. ඒක තමයි උන්ගේ ප්‍රධානම රාජකාරියට සලකන්නේ. ඉතින් මේකෙදිත් අපිට අනුයුක්ත කරන්න මේ අමාත්‍යවරයා බල කළා මේ වගේ විශාල සෙනඟක්. ඉතින් නමුත් ඒ වෙලාව වෙනකොට අපේ දෙපාර්තමේන්තුවේ කාඩර් එක සම්පූර්ණ වෙලා තිබුණේ. ඉතින් අපිට මේ මොකද අපි සේවකයෙක් ගන්නවා කියන උන්ට පවරන්ට වැඩ තියෙන්න ඕන. ඒ වගේම ඒකට ප්‍රතිපාදන තිබෙන්න ඕන. මේවා එක බලලයි අපි සේවකයෝ යොදවන්න ඕන. ඉතින් අපිට නිකම් මේ සේවකයෝ බඳවගෙන උන්ට වැඩක් නැතුව මුදල් නැතුව මේ ගල් මුල වාඩි වෙලා ඉන්න සැලසීම ජාතික අපරාධයක්. ඉතින් මේ වගේ අවස්ථාව ගොඩක් මාත් එක්ක ගැටුම් ඇති කරගත්තා. ඒ ප්‍රතිඵලයක් හැටියට මම ගාල් කළේ. එතකොට දැන් අපි මෙහෙමම මට මතකයි ඔබ මං හිතන්නේ දෙවෙනි අවස්ථාවේ මෙම තනතුරේ ඉද්දී කුරුණෑගල සිද්ධියක් වුණා අර බුවනක බා රජ සමයේ. ඒ වෙලාවෙත් ජනමාධ්‍යවල පළ වුණා අකිල විරාජ් කාර්යවසම් ඇමතිතුමා ප්‍රකාශ කර තිබුණා. ඔහු එතකොට හිටපු ඇමතිවරයෙක්, ඇමති නෙවෙයි. මේකට වක් කියන්න ඕනේ ඔබ කියලා. ඔබට මතකද දන්නේ ඒක? මාධ්‍යවල පළ වුණා. ඔබ වක් කියන්න ඕනේ කෙනෙක්. ඇත්තටම කුරුණෑගල සිද්ධිය සම්බන්ධයෙන් නගරාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබුණේ මේක පුරාවිද්‍යාත්මක ස්ථානයක් නෙවෙයි. මෙතන අපි කැඩුවේ හෝටලයක්. ඒකේ නම බුවනක බා හෝටලය. මේ බුවනක බා කියන්නේ ඒ හෝටලේ අයිතිකරු විජේරත්න කවුද? එයාගේ පුතාගේ නම කියලා. දැන් මේක සම්බන්ධයෙන් මම හිතන්නේ ලොකු උනන්දුවක් අවධානයක් රටේ ඇති වුණා. හිටපු ජනාධිපතිවරයා කොමිසමක් පත් කළා මම හිතන්නේ මේ ගැන හොයන්න. මේ සම්බන්ධයෙන් මේ මොහොතේ ඔබට යම් ප්‍රකාශයක් කරන්න තියෙනවාද? කියන්නේ ඒ කොමසාරිස්වරයාගෙන් ඔබට කියන්නේ ඔබ කොමසාරිස්වරයා විදිහට ඔබෙන් වගකීමක් මඟ හැරුණාද නැත්නම් මොකද්ද ඇත්තටම සිද්ධ වුණේ? ඕන මං කියන්නේ මුලින්ම මං කියනවා අග්‍ර විරාජ්‍යගේ චෝදනාවට උත්තරයක් දීලා පටන් ගත්තත් හොඳයි කියලා හිතනවා. ඉතින් එකක් අග්‍ර විරාජ් කාර්යවසම්ට කිසිම මං හිතන්නේ සදාචාරාත්මක අයිතියක් නැහැ එහෙම චෝදනාවක් කරන්න. මොකද ඔහු කිසිම දවසක මේ අපේ අමාත්‍යාංශේ බාර හිටපු කාලේ පුරාවස්තු වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක් නෙවෙයි. ඔබ ඒක පොත්වල දැක්කද මම කියන කාරණා? දැක්කම. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඔහුට පුරාවස්තු ගැන කිසිම හැඟීමක් දැනීමක් තිබුණේ නැහැ. තව පැත්තේ මම මේ පුරා විද්‍යාඥයෙකුට කියන්න ඕන දෙයක් තමයි අපේ රටේ තියෙන 2.5 පුරාවිද්‍ය ස්ථාන. ඉතින් මේ 2.5 පුරාවිද්‍ය ස්ථාන හැම එකටම මුරකාරක අපිට 2.5 දාන්න බෑනේ. 2.5 මුරකාරක අපි දාන්න ඕන 7,50,000. මේ දැන් තියෙන රාජ්‍ය සේවයේ භාගයක්.
ඒක ප්‍රායෝගික නැහැ. ඉතින් ඒ නිසා පුරාවිද්‍යා කොමසාරිස්ට පුළුවන් කමක් නැහැ හැම වෙලෙම මේ රටේ තියෙන හැම මේ විනාශකාරී දෙයක්ම ආසන්නයේ ඉඳන් නිරීක්ෂණය කරන්න පුළුවන් කමක් නැහැ. ඒක මේ චෝදනාව කරනවා නම් වැරදි ඇත්තටම. ඉතින් නමුත් අර ඒ වගේ අපි මම කියන්නේ ඒ වගේ මේ පුරාවිද්‍යා කොමසාරිස්ලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හුදකලා කරන්නේ නැතුව රටේ හැම කෙනෙකුම මේ වගකීමක් තියෙනවා, යුතුයකමක් තියෙනවා දෙපාර්තමේන්තුවේ කාර්යභාරය කරන්න. මොකද මේ පුරාවස්තු කියන එක ඒ වගේ සමාජයේ අනුග්‍රහයක් අනුබලයක් නැතිව උදව්වක් නැතුව ආරක්ෂා කරනවා කියන ලෝකේ ගොඩක් රටවලට මේ ප්‍රායෝගික දෙයක්. ඒක අනිවාර්යයෙන්ම ජනතාව ඉදිරිපත් වෙන්න ඕනේ. උරුමය ආරක්ෂා කරන තමන්ගේ උරුමය මේ උරුමය කියන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උරුමය නෙවෙයි. ඉතින් මේ සිද්ධියේදී අපිට වාර්තා වුණේ මේ සිද්ධිය අපි අපේ නිලධාරීන් මැදිහත් වෙලා තිබුණා මේක කඩන්න ඉස්සෙල්ලා ඒ විතරක් නෙවෙයි මේක වටිනාකම් මේ මොනවද මේ ගුඩ්නැගිලි තියෙන ඒ වගේම මොන කාලයකට අවදිද මේ අයද්ද මේක ආදි වශයෙන් මේ පිළිබඳ බොහොම පරිසමාප්ත විස්තරයක් වාර්තාවක් සැලසුම් සහිත නගරාධිපතිවරයාට ලබා දීලා තිබුණා. ඒක පැහැදිලිවම කියලා තියෙනවා මේකට හානි කරන්න එපා මේක සංරක්ෂණය කරන්න දෙපාර්තමේන්තුවට උදව් වෙන්න කියලා. ඉතින් බොහොම පැහැදිලිව මේ කඩන්න ඉස්සෙල්ලා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමක් තිබුණා. ඉන් පස්සේ මේ සිද්ධි වෙන්නේ මහරෑනේ. ඉතින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නැහැනේ මේ මහරෑ මේ යම් සිද්ධියක් වෙනකොට අපිට යොදවන්නේ. ඉතින් මේ මහරෑ මේක බොහොම කෙටි වෙලාවෙන් කඩලා තිබුණා. මේක සාමාන්‍ය විවහාර වෙන්න ඔබතුමා කිව්වා වගේ මේ බුවනක බාහුව රාජ්‍ය සභාව කියලා. ඉතින් ඒක මේ ව්‍යාපාරිකයි පුතාගේ නම වේවා කුමක් හෝ වේවා ඇත්තම යථාර්ථය නැත්නම් මේක ජනප්‍රවාද දෙන යෙදුම තමයි මේක මේ බුවනක බාහුව රාජ්‍ය සභාව කියන එක. මේකේ නමුත් අර බුවනක බා කාලටයි නටබුන් තිබුණේ ඉතාම ස්වල්පයි. අනිත් ගොඩක් තිබුණේ බ්‍රිතාන්‍ය කාලේ ඒවා. ගොඩක් මේ හානියටපත් වෙලා තිබුණේ බ්‍රිතාන්‍යවදී ඒවා. නමුත් වාසනාවට බුවනක බාහුව රාජ්‍ය සමයට අයත්යයි කියන කොටස එච්චර හානි වෙලා තිබුණේ නැහැ. ඉතින් ඒ ටික ආරක්ෂා කරන්න දෙපාර්තමේන්තුවම මැදිහත් වෙන්න සිද්ධ වුණා. ඊට පස්සේ අග්‍රාමාත්‍යතුමා මගේ ප්‍රධානත්වයෙන් වෙනම මේකට කමිටුවක් පත් කළා. මගේ වාර්තා අපේ මා ඇතුලේ කමිටුවේ සමාජිකයන් වාර්තාවේදී අපි බොහොම පැහැදිලි යෝජනා අපි දුන්නා. එකක් මේ වැරද්ද කර පුද්ගලයන් අත්අඩංගුවට ගත යුතුයි. ඒත් එක මේක ඔවුන්ගේ වියදමින් නැවතත් සංරක්ෂණය කළ යුතුයි. ආදි වශයෙන් අපි යෝජනා 5ක් තිබුණා. නැවත මේ ගොඩනැගිලි සම්පූර්ණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පැවරිය යුතුයි. ආදි වශයෙන් අපේ යෝජනා 5ක් තිබුණා. හැබැයි මම අවාසනාවට මේ යෝජනා එකක්වත් ක්‍රියාත්මක වුණේ නැහැ. ඉතින් අපි නඩුමකට බැස්සා. මේක මම හිතන්නේ ගොඩක් අය දන්නේ. අපි නීතිපතිවරයා හරහා නඩුවක් ගුණ කළා. දැන් මේ නඩුව විභාග වෙමින් තියෙනවා. මේක තමයි වර්තමාන තත්ත්වය. මේ පැහැදිලිවම පුරාවස්තු විනාශයක් වුණා. ඇයි මේ ඔබ ඇතුළු මේ විද්වතුන් පෙන්වා දුන්නු කාරණා සම්බන්ධයෙන් දේශපාලන නායකත්වය අවධානය යොමු කළේ නැත්තේ පියවරක් නොගත්තේ? මං හිතන්නේ ඔවුන් දන්නවා මෙතන මේ සිද්ධ වෙච්චි කාරණය මොකද්ද කියන එක. ඒ වෙලාවේ මොනවද හේතුනේ? කලකිරීමක් තුනද යන්නේ? ඒක අපිට නිතරම අපි අත්දැකපු දෙයක් නේ. අතර මේ ලංකාවේ දේශපාලන සංස්කෘතිය තුළ ඔක අලුත් දෙයක් නෙවෙයි. මේ උන්නර මේ දේශපාලන වේදිකාවේ පුරාවස්තු උරුමයට බොහොම ආදරෙන් මේ අඟ පුරා බේරෙන උරුමය ගැන තියෙන කැක්කුමෙන් කතා කළාට ඒක කවද වචන වල සීමා වෙලා තිබුණේ. ප්‍රායෝගිකව ඔවුන් දෙපාර්තමේන්තුවට හෝ ලංකාවේ පුරාවස්තු ගැන උනන්දුවක් දක්වන ජනතාවට ඒක ප්‍රායෝගිකව පෙන්වලා ඔප්පු කරලා නැහැ. ඒක තමයි සාමාන්‍ය මේ රටේ දේශපාලන සංස්කෘතිය තියෙන මේ නිරුවත. මේ කාරණත් එක්කම මම කැමතියි මට ඔබෙන් අහන්න අවශ්‍ය කාරණයක් මම සටහන් කරලා තිබුණා. මේ රටේ ජනතාවගේ අවධානය යොමු වුණු ඒ වගේම සමහර වෙලාවල් වල විවේචන ලක් වුණු කාරණයක් තමයි ඔය සඳහිරු සෑය. මම හිතන්නේ ඒක පටන් ගත්තේ ඔබේ කාලේ. ඔබ තමයි මම හිතන්නේ ඒකට අවතර දුන්නේ. සාමාන්‍යයෙන් එහෙම ඉදිකිරීමක් කරනකොට පුරාවිද්‍යා අධ්‍යක්ෂකවරයාගෙන් අවසර ගන්නට ඕනේ. ඔබ ඒ අවසර දෙනවා. ඔව්. ඔව්. ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ ඔබ මම හිතන්නේ ඒ අවසර දුන්නත් ඔබ එච්චර කැමැත්තකින් කරපු වැඩකුත් නෙවෙයි. ඒක ඒ ඇතුළෙත් ඔබට තිබුණා පොඩි හරි සාක්ෂි පිළිබඳ ප්‍රශ්නයක්. විවේචනයක් තිබුණා. චුටක් දැන් මේ එකක් එක යුද
ස්මාරකයක් විදිහට තමයි ඉදි වෙන්නේ. දැන් බෞද්ධ සංස්කෘතියට සම්බන්ධ වැඳුම් පිදුම් කරන ස්ථානයක් යුද්ධයත් එක්ක ගලපන්න පුළුවන්ද? එහෙම මන් දන්නේ ඒක මම ඔබෙන් දැනගන්න කැමතියි. ඔබ මේකට අවතර දීමේදී සලකා බලපු කාරණා මොනවද? නෑ මෙහෙමයි මට එකක් තමයි මට මේ පැහැදිලිවම මගේ පැත්තෙන් මම පරිස්සම් වෙන්න ඕනකම තිබුණේ. එතන පුරාවස්තු වෙන්න බෑ. අලුත් ඉදිකිරීමක් කරන පුරාවස්තු වෙන කෙනෙක් වෙන්න ඕන. මොකද මුලදීම මේකට යෝජනා කරේ මේ රුවන්වැලි සෑයයි සීමා බෝධීන් වහන්සේ අතර භූමියක්. ඒක යෝජනා කළේ කවුද? ඒක මේ අගමැතිතුමා ඇත්තටම ජනාධිපතිතුමා එතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ කාලේ එතුමා පාර්ශ්වයෙන් යෝජනා වුණා. ඉතින් ඒ ස්ථානය බැලුවට පස්සේ මේ එතන ඇත්තටම මේ ජනාධිපතිවරයාවකට හිටපු කිව්වේ මේ අටම ස්ථාන නායක හමුදුරන්ගේ අදහසක් ඇටියට කිව්වා මෙතන පුරාණේ රතගාලක් තිබුණා මේ හරක් ගොංකරත්ත රතගාලක්. ඒ ස්ථානේ පුරාවස්තු නැහැ කියන එක අපි අටම ස්ථාන නායක හමුදුර කියනවා. ඒ නිසා මෙතන දෙන්න කියලා මට යෝජනාවක් කළා. මම ඊට පස්සේ එතන මං කිව්වා මේ ස්ථාන කැණීම් කරලා අපි මෙතන පුරාවස්තු නැහැ කියන එක තහවුරු කරගෙන එතන මේ කටයුත්ත කරමු කියන යෝජනාව මගේ පැත්තෙන් කළා. එතුමා ඒකට එකඟ වුණා. අපි ඒ වගේම කැණීමක් කරන පුරාවස්තු මතු වුණා. ඊට පස්සේ ඒ ස්ථානය අපි ඉවත් කළා. දෙවෙනි වතාවේ මේ නැවත ස්ථානයක් ඉල්ලුවා. ඉතින් ඒ වගේම කිව්වා මේක පූජා නගරේ ඇතුළම ඕනයි කියලා. දෙවෙනි වතාවෙත් අපි ඇතුළු නගරේ කොටසක මේ අපි කැණීමක් කළා. මොකද ඇතුළු නගරේ එක පැත්තක් තියෙනවා සම්පූර්ණ පුරාවස්තු නැති. මේ සෝදාපාර වෙලා භූමිය පුරාවස්තු කිසිවක්ම නැති අක්කර 100ක විතර බිමක් තියෙනවා 60ක. මේ කොටසේ අපි මොකද මේ නගරයෙන් ගොඩක් දුරස් නොවිය යුතුයි කියන අදහස නිසා මේ ස්ථාන අපි කැණීම් පරීක්ෂණ කැණීම් වලවල් කීපයක් දාලා බැලුවා. මේ ස්ථානේ නටපුන් ලැබුණා. ඒ නිසා අපිට දෙවෙනි ස්ථානේ දෙන්නත් බෑ. තුන්වෙනි යෝජනාව අපෙන් ආවේ මේ අපෙන් ගියේ මේ බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨය ආසනයේ දෙමු කියන එක. ඒ කියන්නේ සීමා රුවන්වැලි සෑයයි බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨය අතර අපි තැනක් යෝජනා කළා. එතනත් පුරාවස්තු ලැබුණා. ඉතින් අපිට මම අර පැහැදිලිවම ජනාධිපතිතුමාට කිව්වා මෙතන පුරාවස්තු නැති තැනක් තමයි අපි දෙන්න ඕනේ. නැත්තම් මේක ලොකු පුරාවිද්‍යාත්මක ලොකු ගැටලුවක්. ඒ වගේම ජනතාව පැත්තෙන් ලොකු විරෝධයක් මතුවෙන්න පුළුවන්. මාධ්‍ය පැත්තෙන් ලොකු විචනයක් මතුවෙන්න පුළුවන්. එසේ නොවුනත් පුරාවස්තු විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා අපි වෙන තැනක් දෙමු කියන අදහස තමයි මගේ පැත්තම මතු කළේ. ඊට පස්සේ අපි දැන් මේක අපි ඊට පස්සේ අවසාන තීන්දුව හැටියට ගත්තේ ওই දකුණු මේ කුරුණෑගල හන්දිය කියන ස්ථානයේ මේ අපි ජනතාව ඉවත් කර භූමියක් තිබුණා. එතන පැහැදිලිවම පුරාවස්තු තිබුණේ නැහැ. මොකද ඒ ජනතාව ඉවත් කරන අවස්ථාවලම අපි කැණීම් කරලා බැලුවා. පුරාවස්තු තිබුණේ නැහැ. අවසාන යෝජනාව කරේ අපි එතන. හැබැයි එතන සීමා බෝධීන් වහන්සේට කීට්ටුයි. මට නිදහසේම තීන්දුවක් ගන්න තිබුණා නේද? මොකද ඒ පැත්තෙන් බොහොම මේ ලොකුවට ඉල්ලීම තිබුණේ මේ නගරය තුල අවශ්‍යයි කියන එක. මට නිදහසේ තීන්දුවක් ගන්න තිබුණා. මම දෙන්නේ අතරම මේ සිංහ කණුව පැත්තට වරව තමයි ස්ථානේ ලබා දෙන්නේ. මට එහෙම තීන්දුවක් ගන්න පුළුවන් මට්ටමක මම හිටියේ නෑ අවස්ථාවේ. ඔව් දැන් සඳහිරු සෑය නිර්මාණය කරලා ඒකේ වැඩ කටයුතු කරනවා. ඔබ ඒකේ මේ ආරම්භක අවස්ථාවට සහභාගී වුණාද? ආරම්භක අවස්ථාවට මම ඇත්තටම මේක අවසාන අවස්ථාවට සහභාගී වුණේ නැහැ. ඔබට ආරාධනයක් තිබුණාද? ආරාධනයක් තිබුණා. එහි මේ ජනතාව අතර තියෙන ප්‍රචලිත මතයක් මේකේ නැකත සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබුණා. මේ රටට ඒකට එච්චර හොඳ නැහැ. රටට අසුබයි කියන කාරණය සම්බන්ධයෙන් ඔබ අහලා තියෙනවද එහෙම කාරණයක්? නෑ මම ඇත්තටම ඒක වස්ති මම මේ යෝග දිවලතරම විශ්වාස කරන්නේ. මේ ඒ වගේ අදහසක් තියෙන වාක්‍යනේ මට යාන්තම් මම අහලා තියෙනවා. කොහොමුණත් මෙතන ඇත්තට මේ ඔබතුමා ඉස්සෙල්ලා අහපු ගානේ දැන් මේ යුද මේ වගේ දෙයක් ස්මරණය කරන්න දාගැබ් හදනවාද කියන එක. ඇත්තට මේ වගේ දාගැබ් තියෙනවා. එකක් පොළොන්නරුවේ දෙමළ මහසෑය. ඒක ඉන්දියාව ආක්‍රමණය කිරීම සිහි වෙන්න තමයි මහා පරාක්‍රම බහුවේ දාගැබ ඉදි කරන්නේ. මේ වගේ යුද ස්මරණ දාගැබ් හැදෙනවා. හැබැයි මගේ අදහස උනේ මේ දාගැබ ඇත්තම අපිට ඕනවටතර දාගැබ් තියෙනවනේ මේ අනුරාධපුරේ. ඉතින් ඒ නිසා මේ පරණ දාගැබ් බස්සෙම මේ ඒ වගේම ප්‍රතිසංස්කරණය වෙච්ච රුවන්වැලි සෑය වගේ දාගැබ් ඇතුළෙම තවත් නූතන දාගැබක් අවශ්‍ය නැහැ කියන එක. මේ නමුත්
අපි තවත් පැත්තිෙන් මගේ පැත්තිෙන් මම බොහොම නම්‍යශීලීව කල්පනා කළා දැන් ඉන්න රාජ්‍ය පාලකයන් ඉල්ලීමක් තිබුණොත් මොකද ඒවත් හදන රාජ්‍ය පාලකයන් ඒ රාජ්‍ය පාලකයන්ගේ මැදිහත් වීමෙන් ඉතින් දැන් ඉන්න රාජ්‍ය පාලකයේ අදහසටත් අපි යම් ආකාරයක මේ නම්‍යශීලීව ඒ දිහා බලන්න ඕනේ කියන අදහස අපිට තිබුණා. ආචාර්ය සෙන්ඩ දිසානායකයන් මෙරට රාජ්‍ය නිලධාරීන් මුහුණ දෙන සමහර අවාසනාවන්ත සිද්ධීන් සම්බන්ධයෙන් අත්දැකීම් තියෙන නිලධාරියෙක්. ඔහු බොහෝ විට හෘද සාක්ෂියට එකඟව වැඩ කරන්නට උත්සාහ කළ අයෙක් බවටයි සමාජයේ පිළිගැනීම. සෙන්ඩ දිසානායක මැතිතුමනි පුරාවිද්‍යාව සම්බන්ධයෙන් කතා කරන විට බොහෝ වෙලාවක අපිට තේරෙන දෙයක් තමයි මේ පුරාවිද්‍යාවයි ජාතිවාදය අතර පොඩි සම්බන්ධයක් තියෙන කාරණයක්. මම දැන් ඒක අපේ රටේ දෙයක්ද කියලා කොහොම නමුත් බොහෝ අවස්ථාවල ජාතිවාදය ඉතා මේ තියුණු අන්දමින් මේ මතුවෙනවා මේ පුරාවිද්‍යා උරුමයන් සමග. මේ ගැන ඔබේ මොකක්ද අදහස? නෑ ඇත්තටම මේ ප්‍රශ්නේ මතු කරපු ගොඩක් හොඳයි. මොකද මට මේ මම හිතන්නේ මේ ඉස්සලා වතාවට මට මේක පැහැදිලි කරන්න අවස්ථාවක් මේ රටේ ජනමාධ්‍ය ඔස්සේ ලැබෙන්නේ. ඇත්තටම ගොඩක් වෙලාවට මේ ජාතිවාදයේ වපුරන්ට එක තැනක් හැට තෝරගන්න පුරාවස්තු. දැන් උදාහරණයකට කූරගල ගත්තොත් එහෙම කූරගල ඇත්තටම එතන ක්‍රිස්තු පූර්වාවදියේ ක්‍රිස්තුපූර්ව 3 ක්‍රිස්තු වර්ෂයක කාලේ සංඝාරාමය. ඒක පැහැදිලි කියන විවාදයක් නෑ. එතන පරණ ගල්ලෙන් කටාරම් කොටපු ගල්ලෙන් 4ක් තියෙනවා, සෙල්ලිපි තියෙනවා. ඉතින් එතන මේ තියෙනවා ඒත් එක්කම මුස්ලිම් පල්ලිය. එක ලෙනක් මුස්ලිම් පල්ලිය. ඒකේ එතන ඇත්තටම මේක ගැසට් කරන වෙලාව වෙනකොට මේ 970 ගණන් වල මේ මුස්ලිම් පල්ලිය තිබුණා. ඒතකොට සාමාන්‍යයෙන් නීතිය මේ අර්ථ නිරූපණය කරනකොට අපිට මුණ දෙන්න වෙන එක්තරා අවාසහගත තත්ත්වයක් තමයි ඒ අපි ගැසට් කරන වෙලාවේ යම් දෙයක් තිබුණා නම් ඒ ඉඩමේ ඒක අපිට ඉවත් කරන්න අයිතියක් නැහැ. ඒක පැහැදිලිව නීතිය තියෙන දෙයක්. ඉතින් ওই හේතුව නිසා අපිට පල්ලි ඉවත් කරන්න බැරි වුණා. පල්ලිය විතරක් නෙවෙයි එතන ගොන්නැලි 38ක් තිබුණා. ඒත් එක්කම ඒ කාලේ කොමසාරිස්වරයා ලියුමක් දීලා තිබුණා මේ මුස්ලිම් පල්ලියට මෙම ස්ථානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මොනම ආකාරයෙන්වත් මේ අත්පත් කර ගැනීම හෝ වෙනත් ආකාරයෙන් මැදිහත් වීමේ අදහසක් නැහැ. ඒ නිසා පල්ලිය පවත්වා ගෙන යාමේ විරුද්ධත්වයක් නැහැ කියලා. ඉතින් ඔය වගේ තත්ත්වයක් ඇති තමයි මට මම ඔය වගේ වාතාවරණයකට තමයි මේ සිද්ධියට මුහුණ දෙන්නේ. රට පුරා විශාල මතයක් විවිධ ආගමික නායකයන් සමහර ජනතාවගේ එක්තරා පිරිසක් මේක මේ ඉස්ලාම් භක්තියන් මේ ඉඩම ආක්‍රමණය කර තිබෙනවා කියන අදහස ගොඩක් මතු කරනවා. ඒතකොට මෙතන ගොඩනැගිලි මං කිව්වා වගේ 38ක් තියෙනවා මේ එළුව මරණ එළුව ඝාතකකාරයක් මේ ඒ වගේම මඩම් කීපයක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ මහතාට මම ඒ පැත්තෙන් ස්තුතිවන්ත වෙනවා මේ සිද්ධිය සම්බන්ධයෙන් වෙනස් කාරණා සම්බන්ධයෙන් නෙවෙයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙනවා. මොකද එතුමාගේ මෙදිහත් වීමෙන් තමයි අපිට එතන ඒ ගොඩනැගිලි ටික ඉවත් කරන්න පුළුවන්කම ලැබුණේ. එහෙම ඉවත් කළත් මේ තියෙන විරෝධාකල්ප වෙනස් වෙන්නේ නැහැ. ඉතින් මෙතන ඇත්තටම මේ මීට වැඩි බරපතල හානි වෙනවා මේ අපි මම කියන්න ඕන මේ අපි සිංහල ජනතාව අතින්. මේ නිදන් හැරීම් කියන සිද්ධි මුවාවෙන් මේ වගේ එදිනෙදා කටයුතු වල සංවර්ධනකාරයන් වලින් මීට වැඩි 100,000 ගුණයක විනාශයන් වෙලා තිනවා අපේ ජාතියෙන්. ඉතින් ඒ වගේ දැන් අර වගේ තැන් දෙකක් සම්බන්ධයෙන් ඇඟිලි දික් වෙනවා. මුහුදු මහ විහාරයයි මේ කූරගලයි කියන තැන් දෙක සම්බන්ධයෙන්. ඇත්තම මුහුදු මහ විහාරයේ කිසිම ඉඩම් ආක්‍රමණයක් නැහැ. නමුත් එතන මේ මතු කරන මේ මෙතන ඉස්ලාම් විරෝධී ආකාරයෙන් මේ පුරාවස්තු ආක්‍රමණය කරනවා මේ මුස්ලිම් ජනතාව කියන අදහස මතුවෙනවා. ඉතින් මෙතන මම පැහැදිලිව දකින ජාතිවාදය. අගතිය මතු කරන තැන් තමයි මේ ජාතිවාදයත් එක්කම අපිට තේරෙනවා මේ රටේ මාධ්‍යත් මේවා ඉතාම කියන්නේ මේ හොයා බලන්න නැතුව දූරදර්ශී නොවන විදිහට වාර්තා කරන අවස්ථා තිබෙනවා. පැහැදිලිවම. දැන් අපි මේ කාරණා සම්බන්ධයෙන් ඇත්තටම අපි සාකච්ඡා කරන්නේත් ඒ නිසායි ලංකාවේ ජනමාධ්‍ය අතින් විශාල වැරදීම් වෙලා තියෙනවා මේ කාරණා සම්බන්ධයෙන්.
එතකොට දැන් ඔබතුමාගේ අත්දැකීම් එක්ක අපිට තේරෙනවා මේ ජාතිවාදය සඳහා පුරාවිද්‍යාව පාවිච්චි කරනවා. හැබැයි පුරාවිද්‍යාව කියන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ උරුමයක්. ඒක ජාතික උරුමයක් නෙමෙයි කියන කාරණේ. ඔව්. එතකොට මට කියන්න දැන් මේවා සම්බන්ධයෙන් මේ ජාතිවාදී අදහස් මතු නොවෙන්න අපි මොකද්ද ගන්න විසඳුම? නෑ මම හිතන්නේ ජනතාව තේරුම් ගන්න ඕනේ දැන් මේ පුරාවස්තු කියන්නේ එක ආගමකට හරි ජාතියකට හරි කොටු කරන්න බෑ. ඒක සමස්ත ආගම්වල සමස්ත ජාතීන්ගේ ජාතීන්ට පොදු උරුමයක්නේ පුරාවස්තු කියන්නේ. ඒකට ඉස්ලාම් භක්තියගේ ස්මාරක බෞද්ධයන් ආරක්ෂා කළ යුතුයි. ඒතර බෞද්ධ ස්මාරක ඉස්ලාම් භක්තික සහ බෞද්ධ භක්තිය මේ සදාහතුන් ආරක්ෂා කළ යුතුයි. ඒ වගේ අපි මේ කිතුණු දේවස්ථාන සහ පරිණි ස්ථාන බොදු සහ ඉස්ලාමීය හින්දු භක්තියන් ආරක්ෂා කළ යුතුයි. එතකොට කිතුණුවන් අපේ බෞද්ධ ඉස්ලාමීය ස්මාරක හින්දු ස්මාරක ආරක්ෂා කළ යුතුයි. මොකද අපි එක රටක පුරවැසියෝ. අපිට මේ පුරාවස්තු වල ಜಾති ભેද ආගම් ભેද නැහැ ඇත්තටම. ඒක සමස්ත රටවාසීන්ගේ උරුමය. ඒවට ජාතිවාදී දෘෂ්ටිකෝණයෙන් බැලීම හිතාම අවසනාවක්. දැන් මේක පිටිපස්සේ බොහෝ විට දේශපාලනඥයන් ඉන්නවා. බොහෝ විට අපි අකමැති වුණත් කියන්නට අවශ්‍ය අපේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. දැන් ඒ නිසාම තමයි අපි කියන්නේ මේ මොහොත සිස්ටම් චේන්ජ් එකකට මේ රටේ තරුණ පරපුර අර්ගලයක් කරන වෙලාව. එතකොට අපිට සිස්ටම් චේන්ජ් එක කියපුවාම මෙන්න මේ කාරණාත් අමතක කරන්නට බෑ. සින දිසාන මැතිතුමත් එක්ක මම ඊළඟට සාකච්ඡා කරන්නට කැමැතියි. ඔබේ අදහස් දැනගන්නට කැමැතියි. රටේ ජනතාව විශාල ආර්ථික පීඩනයකට මුහුණ දීලා සිටින්නේ. දේශපාලනඥයන් සම්බන්ධයෙන් 225 එපා කියන තැනට රටේ උද්ඝෝෂණයක් අරගලයක් තිබෙනවා. ඒ වගේම රටේ ජනාධිපතිවරයාට යන්න කියන හඩක් තියෙනවා තරුණයන්ගේ සිට සියලු දෙනාම සමාජයේ බහුතරයක්. ඔබ රාජ්‍ය නිලධාරියෙක් විදියට මේ රට මේ තත්ත්වයට පත්වන්නට දේශපාලනඥයන් හැරුණකොට මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන ඒ වගේම මේ රටේ ජනතාවගේ මුදල් වලින් විදේශ අධ්‍යාපනය ලැබලා විදේශ ශිෂ්‍යත්වය ලැබලා නැවත තීරණ හා තීන්දුව ගන්නා තැන්වල ඉන්න නිලධාරිනුත් වක් කියන්න ඕන කියන කාරණය සම්බන්ධයෙන් මම ඔබෙන් ඇහුවොත් ඔබ දෙන පිළිතුර මොකක්ද? මේකට ඉස්සෙල්ලා වචනේ මම හිතලා පාවිච්චි කරන්න පුළුවන් මේ රාජ්‍ය ජාතිවාදී. මොකද මේ ගොඩක් වෙලාවට එතනත් ඔය අපි අමාත්‍යාංශයක් ගත්තාම මොකද අමාත්‍යාංශය යටතේ අනිත් ආයතන තියෙන්නේ. ඒ නිසා අමාත්‍යාංශයේ ලේකම්වරයාට තියෙන විශාල කාර්යභාරයක්. මම හිතන අමාත්‍යවරුන් ළඟට දැවැන්තම කාර්යභාරය වැටෙන්නේ මේ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ කරපිටට. නමුත් අවාසනාවට මගේ අත්දැකීම අවුරුදු 30ක 32ක මේ රාජකාරී කාලේ සහ අවුරුදු 16ක අධ්‍යක්ෂණ ධූරයේ දරපු කාලේ අමාත්‍යාංශ ඔහු ගොඩක් වෙලාවට මේ අමාත්‍යාංශ ලේකම්වරයා අමාත්‍යාංශයේ ප්‍රධානියා වුණා මිසක ඒ යට තියෙන ආයතන වල ප්‍රධානියා වුණේ නැහැ කොයි වෙලාවකවත්. හැම වෙලේම උත්සාහ කරේ භාණ්ඩාගාර ඉස්සරහ කතා කරේ තමන්ගේ අමාත්‍යාංශي අවශ්‍ය ප්‍රතිපාදන ටික වැඩි කර ගන්න. තමන්ගේ ආයතන වෙනුවෙන් කතා කරේ නැහැ. දැන් මොනම අවස්ථාවක් මම දැකලා නැහැ. මට අත්දකින්න වෙලා නැහැ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තියෙන ආර්ථික මේ මූල්‍ය අර්බුදවලදී මේ ශ්‍රම සම්පත් වලදී භෞතික සම්පත් වලදී අමාත්‍යාංශය මැදිහත් වෙනවා. ඉතින් ඒ වෙලාවට අපි අතරම හුදකලා වෙලා වැඩ කරන්න උනේ. අපි අමාත්‍යාංශ ලේකම්වරයා තමන්ගේ අමාත්‍යාංශ ප්‍රතිපාදන වැඩි ගන්න කල්පනා කර අවස්ථා තියෙනවා විතරක් නෙවෙයි. දෙපාර්තමේන්තුවේ තියෙන ප්‍රතිපාදන ටික කපලා ඒ ගොඩ තමන්ගේ අමාත්‍යාංශ පැත්තට ගොඩ ගහගත් වෙලාවල් තියෙනවා. ඇයි එහෙම කරන්නේ? ඒ කියන්නේ අපි මම හිතන්නේ චින්තනමය වෙනසක් ඇත්තටම ඕනේ. මේ මම හිතන්නේ ඒක අර තමන් අමාත්‍ය මොකද ඔවුන් ගොඩක් වෙලාවට පරිපාලන නිලධාරියෙක්. ඉතින් තමන්ගේ ලොකුම වගකීම තියෙන අමාත්‍යාංශය තුල කියන බොහොම පටු ආකල්පය තුල ගොඩක් හිර වෙලා හිටියා. ආයතන ප්‍රධානීන් බලා ගන්න ඕනේ කියන මතේ හිටියා. නම මොකක් හරි අඩුපාඩුවක් දැක්කට පස්සේ චෝදනා කරන්න ඒ වගේම මේ පෙරට ආවා. ඉතින් ඒ වගේ බොහොම පටු තැනගෙන වැඩ කරපු නිලධාරි පෙළෙන්තියක් මම දැකලා තියෙනවා. ඉතින් මේ තත්ත්වෙත් වෙනස් වෙන්න මොකද දේශපාලකයන් වගේම මේ රටේ මේ ඇති වුණු සිද්ධීන් වලට රාජ්‍ය සේවය නිලධාරීනුත් වා කියන්න ඕනේ. විශේෂම
ඉහළම මට්ටමින් අමාත්‍යාංශවල ආයතනවල තීන්දුව ගන්න නිලධාරීන් වයි කියන්න ඕන. ඔව් දැන් එතකොට දැන් අපි මේ කාරණා සියල්ලක්ම සාකච්ඡා කරමින් ඉන්නේ ඔබේ දැන ගැනීම සහ ඔබේ ඔබේ මේ දැනුම සම්බන්ධයෙන් අපි අපේ වගකීමක් තිබෙන නිසා දැන් මම කැමති පෙරලා නැවත වතාවක් ඔබෙන් අහන්න සමහර අවස්ථාවලදී මේ ඉතා හිටි ගමන් ධනපතියෝ වෙන මහා සල්ලිවලට උරුමක්කාරයෝ වෙන අය හිටපුවාම සමාජයේ ඔහු සමහර විට දේශපාලනඥයෝ සමහර අය ව්‍යාපාරිකයෝ සමාජයේ මතයක් තියෙන ඔය නිදානයක් අරන් තමයි කියලා මේ නිදන් අරන් සල්ලිකාරයෝ වෙච්ච අය කියලා. එතකොට නිදන් සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම කතිකාවක් සමාජයේ තියෙනවා. ඔන්න අතර නිදානයක් තිබුණා ඒක ගත්තා. ආවල්තර නිදානයක් තිබුණා කියලා. ඒ වගේම නිදන් වදුල කියලා කාරණේකුත් තියෙනවා. දැන් මට එක්තරා අවස්ථාවල ලැබුණා. හැබැයි නිදන් වදුල තව වදුලු 5ක් 6ක් එහෙම තියෙනවනේ. තියෙනවා. ඔව්. එතකොට නිදන් වදුල විතරයි මේ මතුනේ. දැන් නිදන් සම්බන්ධයෙන් තියෙන සමාජ මතය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යභාර ගැන ඔබේ පැහැදිලි කිරීම කොහොමද? එකක් මට මුලදීම කියන්න තියෙන්නේ නිදන් වදුල සම්පූර්ණයෙන්ම ඒක ග්‍රාහක පැත්තෙන් සාහිත්‍යමය පැත්තෙන් ගත්තම ග්‍රාම්‍ය ලියවිල්ල. ඒ වගේම කිසිම විද්‍යාත්මක පදනමක් නැති ලියවිල්ල. අපි නිදන් වදුල ඇත්තයි කියලා ඒකේ තියෙන තොරතුරු සත්‍ය නම් ඒක වැඩියෙන් වැඩ ගන්න අපිනේ. ඔව්. මේ සාමාන්‍ය ජනතාවට යවන්නේ නැතුව. ඒක අනුව ඉතින් අපිට මේ කැණීම් කරන්න ගවේෂණ කරන්න ඕනේ නැහැනේ. නිදන් වදුල කිව්වා දාල්තන්ට ගිහලා පුරාසු කොට ගත්තා. ඉතින් ඒකම පේනවා මේක කිසිම වයිකීමක් නැති මේ හිස් ලේඛනයක් කියලා. නොයෙක් හේතු මත පුරාවස්තු විනාශ කරන එකක් ඔය සමහරලාට ගල්වල තියෙන කණුවල තියෙන සංකේත අකුරු ශිලා ලේඛන මේවා විනාශ කරනවා මේ පුරාවස්තු වීමේ අරමුණින්. දැන් මේ රටේ තාම එකම සෙල්ලිපියක්ව නිදන් ගැන කියවෙන සෙල්ලිපියක් ලැබිලා නැහැ. එකම එකක් තියෙනවා කෑගල්ල දිස්ත්‍රික්කයේ කැප්පෙටිපොළගේ නිදන් ගබඩාවයි කියලා. ඒක ගල්ලේ නම් එතන දැන් නම් ඒ වගේ මේ ගබඩාවක් කියන තත්ත්වයේ දැන් ආදේශ කරන්න බෑ. එතන සමහර මුලදී බිත්ති බැඳලා තිබුණාද දන්නේ. මේක තමයි එකම සෙල්ලිපිය ලංකාවේ නිදන් කියන වචන ගැබ්බිලා තියෙන. එතන කැණීම් කළාද? නෑ එතන කැණීම් කරන්නේ හැබැයි බිල් මහත්මයා තමයි ඒක වාර්තා කරන්නේ. බිල් මහත්මයා කාලේ පරිශීලනය කළා. දැන් බිල් මහත්තයාගේ කාලේ මම හිතන්නේ ඔහු තමයි ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් ලංකාවේ. ඔහුත් නිදන් ගත්තා කියලා ඒ කතාව සම්පූර්ණ අසත්‍ය. අසත්‍ය. ඒක මම වල්කීමෙන් කියනවා ඒක සම්පූර්ණ අසත්‍ය. ඔව්. ඉතින් මෙහෙමයි අපි නිදන් ගත්තයි කියලා කියනවත් එක මම ඉපැත්තෙන් පැහැදිලි කරන්න ඕනේ එහෙම කියන්නේ කියලා. ඔව්. ඒවට උත්තරයක් නෑ ගොඩක් වෙලාවට. ඉතින් ඒ වගේ මේ කාරණා ඒ වගේ මේ හේතු ගන්නා පාදක වෙන පුරාවස්තු පහරන්නන්ට ආයෙ දැන් ගොඩක් වෙලාවට හොරා ගන්නවා මේ රත්තරන් පිළිම. දැන් අපි කියන රත්තරන් පිළිම කිව්වට ඒවා ඇත්තටම හීරුවාම ඒ ලෝකඩින් හදලා ඊටාම තුනී ලෙස රත්තරන් ගාපු පිළිම. මේ රටේම දැන් මේ රටේ ගොඩක් දැන් අවුරුදු 130ක් තිස්සේ මේ රටේ ගවේෂණ කැණීම් කරන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගොඩක් ලැබෙන්න ඕන ඒවා. මේ රටේ එකම පිළිමයක්වත් රත්තරන් පිළිමයක් මේ අපි කෞතුකාගාරයක නැහැනේ. නෑ. ඔව් එකම රත්තරන් පිළිමයක්වත් නැහැ. තියෙන්නේ ඊටාම තුනීයට මේ රණින් හදලා මැද මැටි වගේ ඒවා පුරවපු පිළිම. ඒවත් විශාලේ වනේ දැන් දෙදිගෙමින් හම්බුණා සාමාන්‍ය ගල් 2.5 3 තමයි උපරිම උස. ඉතින් මේකම පේනවා මේ ඇත්තටම බොහොම මේක මේ අවිද්‍යාත්මක මේ නොමග ගිය මේ අවස්ථා කියලා. ඔය සමහරව කියනවා රත්තරන් මේ තැමිලි වලු හම්බුණා කියනවා. එතකොට මේ මුට්ටිවල බැනික් හම්බුණා කියනවා. ඉතින් මෙහෙම ඒ සියල්ලම බොරු. සම්පූර්ණ. මොකද මම ඒ දවස්වල මට මතකයි දෙපාරක විතර අභියෝග කරා රටට මේ නිදහනයක් හමුුණයි කියන කෙනෙක් ඉන්නවනම් කරුණා කරලා නිදන් වස්තු ගේන්න මට තහවුරු කරන්න මම එදාට රස්සාවෙන් ඉවත් වෙනවා කියලා. මම එහෙම ඒ විදිහට මම බොහොම මේ අවධානය ප්‍රකාශ කළේ ඒතරම් මට විශ්වාසයක් තියෙනවා නිදන් කියලා જાතියක් මේ නැහැ කියලා. හැබැයි සමහර අවස්ථා තිබුණා දැන් ඔය දාගැබ්බල එහෙම මේ වටිනා දේවල් නෙවෙයි ඔය සමහර පූජ්‍ය භාණ්ඩ තැන්පත් කළා. හැබැයි ඒවා මුල් කාලේම කොල්ල කෑවා. දැන් ඔය බීලිකාල අපේ වනගතව තියෙන කාලේ මේ ක්‍රිස් වර්ෂ 12 ඉඳන් 1600 වසර වෙනකන් කාලේ ওই දාගැබ්බේ ඔක්කොම වගේ හාරලි ඉවරයි.
දෙපාර්තමේන්තුවේ හාරුණට එකම දාගැබක්වත් ලැබිලා නැහැ. දැඩිකම දාගැබ ඇර. එහෙම දැන් ඔය කාරණාව එන්නෙම දැන් රජවරු විවිධ අවස්ථාවල දෙන ආක්‍රමණයන් එක්ක පලා යනවනේ. සැඟවෙලා සේනා සංවිධානය කරනවානේ. විශේෂයෙන් වළගම රජුර වගේ සම්බන්ධය. මේ කියන්නේ මේගොල්ලෝගේ අර තිබුණු රත්තරන් රිදී මේ ආභරණ සියල්ලක්ම සමහර අවස්ථාවලදී මෙහෙම තැන්පත් කළා කියන මතය තමයි තියෙන්නේ. එහෙම නැද්ද? ඒ කියන්නේ රජවරුන්ට අයිති දේවල් තැන්පත් කළා කියන කාරණය බොරුවක්ද? නෑ එහෙම දෙපාර්තමේන්තුවේ එහෙම මේ තැන්පත් කර ඉස්සන එකක්වත් මේකට ලැබිලා නැහැ ඇත්තට. මේ කියන්නේ දැන් මෙහෙමයි දැන් විවිධ මූලාශ්‍රවල තියෙනවා රජවරු මෙහෙම අහවල් තමයි. දැන් උදාහරණ කරලා මන්දාරම් පුරපුවත ගත්තොත් ඒ කීප්පලකම තියෙනවා මේ රජවරුන් යම් යම් වැදගත් දේවල් තැන්පත් කරපු ස්ථාන සහ ඒ තැන්පත් කරපු දේවල් ගැන. ඉතින් ඒක දැන් මේ ඒ කාලේ මේ සමකාලීනව රත්තරන් මුතුමැණික් කියනවා අයිතිව සිටීමේ වරප්‍රසාද තිබුණ රජුන්ට සහ භික්ෂුන් වහන්සේලාට පමණයි. සාමාන්‍ය ජනතාවට පාවිච්චි කරන්න බෑ ඒ වගේ වටිනා දේවල්. රත්තරන් පාවිච්චි කරන්න බෑ. මුතුමැණික් පාවිච්චි කරන්න බෑ. ඒක රාජකීයයන්ගේ සහ භික්ෂුන් වරප්‍රසාදලත් පන්තියේ විශේෂ වරප්‍රසාදයක් හැටියට සැලකුවේ. ඉතින් මේක නිසා ගොඩක් වෙලාවට මේ මිනිස්සු ගිහිල්ලා රටේ හැමතැනම නිදන් හොයනවා. තිස්ස මහරහමින් බලාපොරොත්තු වෙන්න බෑනේ අපිට මේ රජුගේ එකම මේ වරප්‍රසාදයක් වෙච්ච රත්තරන් මුතුමැණික් තියෙනවා කියලා. භික්ෂුන් වහන්සේලාගේ සමහර ගොඩක් වෙලාවට මෙහෙමයි දැන් ඔය විහාරස්ථානවල රාජකීයයන් අතර ඒ වගේ වටිනා දේවල් තිබුණා. ඒක මම නෑ කියන්නේ. හැබැයි මේවත් කොල්ල කෑවා. කාලිංග මාගලා රාජේන්ද්‍ර චෝලලා ඒ කාලේ කොල්ල කෑවා. දැන් මේ රාජේන්ද්‍ර චෝල වකවානුවේ ලංකාවේ රත්තරන් අද බරින් කිව්වොත්ම රාත්තල් 500ක් කාංචිපුරම් දේවාලයට ගෙනිච්චා. මේ වගේ විශාල මහා පරිමාණයක් කොල්ල කෑවා. ඒ කොල්ල කෑම් වලින් පස්සේ ඒ වගේ ප්‍රමාණයක් හම්බෙන විදියක් නැහැ කියන නෑ පැහැදිලිවම නෑ කියන්නේ. මොකද සමහර වෙලාවට දේශපාලනඥයන්ගේ නම් පවා කියවෙනවා ඕ මේ නිදන් අරන් තමයි මේ දැනුවත් උනේ කියන කාරණේ. මම හිතන්නේ ඒක සමාජය දැනුවත් වෙන්නට ඕනේ. එහෙම අවස්ථාවක් නැහැ කියන එක. තවත් මීයන්සේ තවත් කාරණයක් මම කියන්න ඕන. මට වැඩිම දුරකථන සංඛ්‍යාවක් කියලා දෙන දේශපාලනඥයන්ගෙන් නිදන් හොරු වේරන්ටයි කියලා. ඒ කියන්නේ දේශපාලනඥයන් සම්බන්ධයි මේ කාරණාවට. සම්බන්ධ හෝ තමන්ගේ ඡන්දදායකයා බේරගන්න වෙන්න පුළුවන්. නමුත් වැඩිම මට දුරකථන සංඛ්‍යාවක් දේශපාලනඥයන් ඇවිල්ලා තියෙන්නේ තමන්ගේ පාක්ෂිකයෙක් වුණ නිදන් පහරන්නේ පුරාවත් සොරාගත්තෙක් මේ නීතියෙන් ගලවලා දෙන්නයි කියලා. පුරාවිද්‍යා පනත අනුව මෙවැනි වරදක් කරන කෙනෙකුට මොකද්ද තියෙන උපරිම දඩුව? රුපියල් 50,000කට නොඅඩු දඩයක්, ඒ වගේම රුපියල් 2,50,000කට නොවැඩි දඩයක් සහ වසර 2 සිට 5 දක්වා සිර දඬුවමක් හෝ එම දෙකම. ඒක තමයි ඉතාම වැදගත් දේ තමයි මේ වරදකරු වන්නෙකු අප මත නිදහස් කරන්න බෑ. ඒක ඉතාම වැදගත් මේ නීතියේ මම හිතන ශක්තිමත්ම වැදගත්ම කොටස ඒකයි. නැවත වතාවක් කුරුණෑගල සිද්ධිය සම්බන්ධයෙන් ඔබතුමා කිව්වා ඔබතුමා දෙපාර්තමේන්තුවේ නීතිය හමුවට ගිහිලා තියෙන කියලා. ඒ නඩුව තාම තියෙන හින්දා කතා කරන්නේ නැහැ. නමුත් දැන් මේ අපේ රටේ පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කර ගැනීම සඳහා පවතින නීති රීති දෙපාර්තමේන්තුවට ප්‍රමාණවත්ද නැත්නම් ඒවා ශක්තිමත් කරන්න ඕනේද? මොකක්ද අඩුවකුත් තියෙනවද මේ පැත්තේ? ඇත්තටම මේ තවදුරටත් ශක්තිමත් විය යුතුයි. අසම්පූර්ණතා ගොඩක් තියෙනවා. අපි ඇත්තටම යෝජනා කරේ 1998 අංක 24 දරන පුරාවට සංශෝධන පනත අවස්ථාවේ අනිවාර්ය සිර දඬුවමක් දෙන්න කියලා. අපි යෝජනා කරේ වසර 2 සිට 5 දක්වා සිර දඬුවමක් 50,000 සිට 2,50,000 දක්වා දඩයක් හෝ එම දෙකම කියන එක. අපි යෝජනා කළේ රුපියල් 50,000 සිට 2,50,000 දක්වා දඩයක් සහ වසර 2 සිට 5 දක්වා සිර දඬුවමක්. නමුත් ඒක අපිට ඒ අවස්ථාවේ නීති විචාරකයෝ එකට ඔවුන්ගේ කැමැත්ත ප්‍රකාශ කළේ නැහැ. මොකද ඔවුන් හැම වෙලෙම කිව්වේ මේ වගේ නීතියක් අතරම මිනිමැරුම් වර්ධනවත් දාන්න බෑයි කියලා. ඒ නිසා උන් එතන මේ අපේ පැත්තට අහුම්කම් දුන්නේ නැහැ. ඒ වගේ ගොඩක් අඩුපාඩු තියෙනවා ඇත්තටම. ඒවා නැවත යථාවත් විය යුතුයි. මොකද අපි මේ සාමාන්‍ය නීතියක් කාලානුරූපීව මේ සංශෝධනය වෙන්න ඕන. ඒක මම හිතන ගොඩක් පුරාවස්වාචමනට වෙලා නැහැ. ඔව් දැන් අපි ඊටාම පළදායි සාකච්ඡාවක්
ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාව වුණත් මම හිතන්නේ සමාජයට ඉතාම වැදගත් ආයතනයක් සහ මේ අපේ උරුමය සම්බන්ධයෙන් තිබෙන කාරණාවක්. ඒකට දැන් මම අවසන් වතාවට අවසන් වශයෙන් පුරාවිද්‍යා හිටපු කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් අහන්නට කැමතියි ඔබ යම් යම් අවස්ථාවල පීඩනයට ලක් වෙන ඔබේ හෘද සාක්ෂියට අනුව වැඩ කරන්නට යාමේදී සමහර ඇමතිවරුන් සමග වැඩ කිරීමේදී ඔබට ප්‍රශ්න ඇති වෙනවා. දැන් ඔබ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු විදිහට කටයුතු කරනවා. ලංකාවේ රාජ්‍ය නිලධාරීන්ගේ ඵලදායීතාව සම්බන්ධයෙන් මේ වෙලාවේ සාකච්ඡාවක් තිබෙනවා. ඔබට අවසන් වශයෙන් කියන්නට යමක් තිබෙනවාද මේ අර්බුදයෙන් අපි ගොඩ එන්නට ඉතාම කෙටි කාලීනව සහ දීර්ඝ කාලීනව කළ යුත්තේ කුමක්ද කියන එක? නෑ අපි දැන් ගොඩක් ඒවා දැන් ඇත්තටම විය යුත්තේ බිම් මට්ටම ස්වයං පෝෂණ බිම් මට්ටමේ ආර්ථිකය ශක්තිමත් කරලා එතනින් උඩ දේවල් වලට ක්‍රමානුකූලව යන එක නැත්නම් දැන් අපි මේ මම කියන්නේ හයිවේස් වරදක් කියලා නිලුම් කුළුණ වගේ එක නම් මට පේන්නේ ඒක නම් හැදීමේ ලොකු ප්‍රශ්න තියෙනවා අපිට ගැටලු තියෙනවා. මේ වගේ ගොඩක් මේ අපිට මේ නිලුම් කුළුණ වගේ දේවල් මේ අධිවේගී මාර්ග ඔය හම්බන්තොට තියෙනවා වගේ සම්මන්ත්‍රණ ශාලා ජාත්‍යන්තර මේ වගේ ඒවා හැදිය යුතුව තිබුණේ අපි යට ශක්තිමත් වෙලා යට ශක්තිමත් වීම තුලින් අපි උත්පාදනය කරන්නා වූ ප්‍රතිපා මේ මුදලින් තමයි මේවා ඒ වගේ දේවල් වලට අපි යන්න ඕනේ. අපි දැන් කළේ අර ණයාගේ මේ වලිගේ පැත්තෙන් පටන්ගෙන දැන් ඔළුව පැත්තට ගිහලා අපි දැන් අතහපා ගන්නවා. ඇත්තටම පටන් ගන්න ඕනේ එහෙමයි. දැන් මේක පටන් ගන්න තියෙන්නේ මේ වලිගේ පැත්තෙන් පටන් ගන්න ණයාගේ මේ පෙනේට යනවා. පටන් ගන්න ඕන අතනින්නේ. ණයාගේ පෙනේ සිට වලිගේ පැත්තට යන්න ඕනේ. ඒ වගේ මම හිතන්නේ අපිට වැරදුණු ලොකු තැනක් ඒක. ඒකට සම්පූර්ණයෙන්ම දේශපාලනඥයන් වාකිය යුතුයි. අත්‍යවශ්‍ය නොවන කාරණාවට කරපු වියදම්. ඒ වගේම ණය ගැනීම. ඒ කියන්නේ සීමාව. නෑ මම හිත රටකට ණය ගන්න ඕනේ. ඒක ණය මේ නුගෙන මේ වගේ රට සංවර්ධනය කරන්න පුළුවන් කියන එක ගැන ඉතින් අපිට ලොකු බලාපොරොත්තුවක් තියන්න අමාරුයි. නමුත් ඒ වගේ අපි යට සම්පත් යටිතල පහසුකම් මේවා සංවර්ධනය කරලා ඒක තුලින් උත්පාදනය කරන්නා වූ ප්‍රතිපාදන වලින් තමයි අපි ඊට උඩ මට්ටම් ගැන බැලිය යුත්තේ. දැන් ඔබ විශ්වාස කරනවාද අපිට මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් කියලා? මට සාමාන්‍ය මම පෞද්ගලික විශ්වාස කරනවා මේක ගොඩ ඒමෙන් අශීරුවක් නෑ. හැබැයි හරි පාලකෙක් යටතේ. දැන් තියෙන ප්‍රශ්නේ ඒකනේ. හරි පාලකෙක් අපිට හොයාගන්න. හරි පාලකෙක් කියන්නේ ඔබ මොකක්ද නිර්ණායකයෙක්? නෑ දැක්මක් තියෙන. පැහැදිලි දැක්මක් තියෙන. රට ගැන හැඟීමක් තියෙන. ඒකට හැකියාවක් තියෙන. පාලනය සඳහා අවශ්‍ය හැකියාව තියෙන අවංක හොරකම් නොකරන දේශපාලනඥයෙක්. හොරකම් නොකරන රට පිළිබඳ හැඟීමක් තිබෙන අවංක දේශපාලනඥයෙක් යටතේ මේ රට දියුණු කරන්න පුළුවන් කියන හැඟීම අපි කාටත් තිබෙනවා. ඒ අපේ අපේක්ෂාවක්. කෙසේ වුවත් මේ මොහොතේ මේ සාකච්ඡාවට අප සමග එක්වුණු පුරාවිද්‍යා විෂය සම්බන්ධයෙන් ප්‍රාමාණිකයෙක් ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වන සෙන්ඩා දිසානායක මහත්මයාට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.